ජෙනරල් කොබ්බකඩුවගේ ඉතාමත් අවාසනාවන්ත නික්ම යෑම සනිටුහන් කරන ක්‍රියාන්විතය සැලසුම් කරේ. ඔපරේෂන් ලිබරේෂන්. ඒකට නමක් තිබ්බේ නෑ එහෙම. ඒ නම පස්සේ එක එක්කෙනා දාගත්ත එක. ඒ ඔපරේෂන් ලිබරේෂන් කියන එක ඒ මොහොතේ දාපු නමක් නෙමෙයි. නෑ නෑ. එහෙම නමක් තිබ්බේ නෑ. ඒකේ 100%ක් සම්පූර්ණ ප්ලෑන් එක තිබ්බේ ජෙනරල් කොබ්බකඩුවගේ ඔළුවේ. ඉතාමත් උපක්‍රමශීලීව කර යුතු රාජකාරියක්. මම ඒකට ස්වේච්ඡාවෙන් අත උස්සලා ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙච්ච වෙලාවේ මට තාම මතකයි ජනරල් විවරන්න එතනදී මට නමකුත් දැම්ම සුයිසයිඩ් එක්ස්ප්‍රස් කියලා. ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ආව හවස 6:07ට විතර ආවේ. ඇත්තටම මම විතරයි ඒ අවස්ථාවේ හිටියේ. මටත් අඳුරගන්න බැරුණා ඉස්සල්ලාම පොල්ලක් වගේ දිග මේකක් අරගෙන වනවන වගේ ආවේ. සරමක් ඇඳගත්ත මේ වගේ අත්කොට ෂර්ට් එකක් ඇඳලා උඩින් දාගත්ත සුදු. මම දැක්ක දුරින් ඉඳලා ඇවිදගෙන එනවා මට ළඟට එනකල් අඳුර ගන්න හම්බුන්නේ නැහැ. ඇවිල්ලා ළඟටම ආවන් පස්සේ තමයි දන්නේ රතේ තිබි ටෝච් එකක් කියලා. දෙවෙනි එක සටන් විරාමය LTT එක ඉවත් වෙලා ඉස්සල්ලාම ඒගොල්ලෝ කරපු ලොකුම ප්‍රහාරය තමයි නගර කෝවිල් වල එක ස්ථානයක් තිබ්බ. ඒකට අපි හඳුන්වන්නේ ස්ට්‍රොං පොයින්ට් කියලා. එතන තමයි LTT ආරක්ෂක වලල්ලයි අපේ ආරක්ෂක වලල්ලයි ඉතාමත් කිට්ටුව වෙන ස්ථානය. ඒ කියන්නේ දෙක අතර මීටර් 5ක්වත් නැහැ පරතරය. 2009 අන්තිම මානුෂීය මෙහෙයුම ගත්තොත් ඒකේ ඉතාමත්ම ප්‍රබල චරිත 3ක්ම ඉන්නේ අපේ බැච් එකේ. මේජර් ජෙනරල් කුමුදු පෙරේරා තවත් අතීත මතක රාශියක් සහිත විශිෂ්ට හමුදා නිලධාරියෙක්. එතුමා යුද හමුදාවෙන් විශ්‍රාම ලබන්නේ යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විදිහට 36 වසරක ඊටාම විශිෂ්ට සේවයක් සහිත මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහත්මයාත් එක්ක අතීත කතා ගොඩක් වෙත ඔබ ගෙනියන්න අද අපි සූදානම්. අපේ ආරාධනය පිළිගෙන ලයිෆ් විත් හසිත අපේ වැඩසටහනට ඔබතුමාගේ පැමිණීම අපිට ඉමහත් ගෞරවයක්. ඔබට ආයුබෝවන්. ඉතින් ජෙනරල් මේ කතා බහේ ආරම්භයක් විදිහට මම අහලා තියෙනවා ඔබතුමා මේ බොහොම ශාස්ත්‍රීක බොහොම වත්පොහසත්කම් සහිත පවුලක උපන් අයෙක් කියලා. මේ පවුලේ විස්තර ගැන අපි පොඩ්ඩක් මුලින්ම සඳහන් කළා ඉමුද? බොහොම ස්තුතියි හසිත පළවෙනියෙන්ම මේ මට ආරාධනා කරපු එක මේ ස්ථානයට පැමිණෙන්න කියලා. අහපු ප්‍රශ්නේම පටන් ගත්තොත් මම කොහෙත්ම ශාස්ත්‍රීක පවුලකින් ආපු කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා රජයේ සේවකයෙක්. ඔහු දැනට ජීවතුන් අතර නැහැ. ජීවත්ව සිටියේදී ඔහු විනිශ්චයකාරවරයෙක්. විනිශ්චයකාරවරුන් කියන්නේ ඒ කාලේ ඊටමත් අඩු පඩියක් හම්බ වෙච්ච කොට්ටාශයක්. මම විශ්‍රාමික පුහුණු ඉංග්‍රීසි ගුරුවරියෙක්. දෙන්නම එතකොට මම රස්සාවෙන් අස් වෙලා හිටියේ. මම තමයි අපිව බලාගත්තේ. තාත්තා අපි පදිංචි වෙලා හිටියේ වැල්ලවත්තේ. තාත්තා විශ්‍රාම යන කාලෙම කොළඹින් පිට හිටියේ. නමුත් අපි එහෙම ශාස්ත්‍රීක පවුලක් නෙවෙයි. නමුත් කවදාක්වත් අපිට එහෙම දුකක් විඳින්න දුන්නේ නැහැ තාත්තයි අම්මයි දෙන්නම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාත්තගේ වැටුප විතරයි ආදායමකට තිබ්බේ. ඒකෙන් මට වැඩිමල් සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. මට අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් අපි හතර දෙනාම ඉතාමත් සමාජයේ ගුණ දම් අපිට කියලා දීලා අපිට ඉතාමත් පරිපූර්ණ ළමා දිවියක් දුන්නා කියලා මට කියන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ ශාස්ත්‍රීයකම දේ අපිට ලැබිච්ච. ඔව් දැන් ඉතින් එතකොට එහෙම තාත්තා විනිසුරුවරයෙක් ඒ වගේ පෞල් පසුබිමකින් ඇවිල්ලා මේ යුද හමුදාව කියලා කිව්වහන් ටිකක් දුෂ්කර රාජකාරියක්. අනික මම දන්න තරමට ඔබතුමා යුද හමුදාවට බැඳෙන්නේ රටේ යුද්ධයක් ආරම්භ වෙන්න ලකුණු 15 වෙමින් තියෙන අවධියක. ඒ වගේ වෙලාවක යුද හමුදාව ගැන කැමැත්තක් ඇති වුණේ ඇයි? හසිත මට පොඩි කාලේ ඉඳලම තිබ්බ ආශාවක් තමයි ඇත්තටම මේ ෆයිටර් පයිලට් කෙනෙක් වෙන්න. නමුත් මම හිතන්නේ යම් කාලවකවානුවකදී ඒ ගුවන් හමුදාවට තිබ්බ ආසාව යුද හමුදාවට පරිවර්තනය වුණා. පරිවර්තනය වෙලා මම ඇත්තටම අවුරුදු ගණන් වලින් කිව්වොත් 70 ගණන් වලදීම මට මේ යුද හමුදාවට බැඳෙන්න තිබ්බ ආසාවටම මම පහසල් ශිෂ්‍ය බට කණ්ඩායම් වලටත් බැඳුණා. බැඳලා ඒ කණ්ඩායම් වලත් පුහුණු වීම කරලා ඒ කණ්ඩායම් වලත් සමාජිකයෙක් හැටියට හිටියා.
ඉඳලා ඇත්තටම හමුදාවට යුද හමුදාවට බැඳෙන්නේ 1984. එතකොට යුද්ධේ පටන් අරගෙන කිව්වොත් නිවැරදි. හේතුව 1983 තමයි 13 දෙනෙක් මැරුණේ. ඒ 13 දෙනා මරණ අවස්ථාවේ මගේ තාත්තා හිටියේ දිස්ත්‍රික් විනිශ්චයකාරවරයෙක් හැටියට මාතලේ. මමත් හිටියේ තාත්තත් එක්ක මාතලේ. මම ඉස්කෝලේ ගියේ මාතලේ සෙන්ට් තෝමසස් විද්‍යාලයට ඒ අවුරුද්දේ. ඒ අවුරුදු දෙක ඉන්නකොට තමයි මම දැක්කේ 1983 ජූලි කලබල මගේ ඇස් දෙකට දකින්න හම්බුණා. මාතලේ වෙච්ච කලබල, කොළඹ වෙච්ච කලබල මට දකින්න හම්බුණා. ඒ අවස්ථාවේදීත් මගේ තීරණය තවත් ශක්තිමත් වුණා. ඒ මොකද මම දකින්නේ මම පුද්ගලිකව මම දකින්නේ 83 ජූලි කලබලේ වෙච්ච එක අපේ මුළු රටටම වෙච්ච වැරැද්දක් හැටියට. ඒ වෙලාවේ මගේ ඉතින් මං කිව්වේ එකයි අර තිබ්බ ආශාව තව ශක්තිමත් වුණා. මට හිතුණා හමුදාවට බැඳුනොත් මට ඒ වගේ වැරදි වෙන එක මගේ යටතේ ඉන්න අයගෙන් හරි නවත්ත ගන්න පුළුවන් වෙයි කියන එක. නිවැරදි දෙයක් කරන්න මට අවස්ථාවක් ලැබෙයි කියන එක. ඉතින් ඒක හින්දා තමයි 84 මම හමුදාවට බැඳුනේ. අම්මා තාත්තගෙන් ඒකට විරෝධයක් එල්ල වුණේ නැද්ද? දැඩි විරෝධතාවයක් ආවා. තාත්තට වඩා අම්මගෙන් දැඩි විරෝධතාවයක් ආවා. ඇත්තටම මම 83 තමයි ඇප්ලයි කරන්න හිටියේ. නමුත් ඒකට මට අවස්ථාව ලබා දුන්නෙම නැහැ. ඒ මොකද ඉස්සර තිබ්බා මේ ඉල්ලුම් පත්‍රයේ අවසානයේ දෙමව්පියන්ගේ කැමැත්ත දීලා අත්සන් කරන්න ඕන. ඉතින් අත්සන ගන්නම බැරි වුණා. පස්සේ නමුත් 84 වෙනකොට මගේ අපේ පවුලේ ඥාතියෙක් හිටියා හමුදාවේ නැසී ගිය දැනට නැසී ගිය ජෙනරල් සාලිය කුලතුංග කියලා. මේ එයත් හිටියේ මාතලේ. හොඳ වෙලාවට එයාට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කිව්වයන් පස්සේ එයා පුද්ගලිකව මැදිහත් වෙලා තාත්තට කතා කරලා තාත්තගේ හිත හදලා අම්මගේ හිත හදලා අවසර අරන් දුන්නා. එතකොට මේ මම අහලා තියෙනවා ඔබතුමා යුද හමුදාවට බැඳෙන්නේ ඊටාම දුෂ්කර පාඨමාලාවකට කියලා කැඩෙට් නිලධාරියෙක් විදිහට. මේ ඒ පාඨමාලාව මොකක්ද සහ එතන ඒ තියෙන දුෂ්කරතාවය ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඇත්තටම මේ ඒ කාලේ තිබ්බ කැඩෙට් නිලධාරී මූලික පුහුණු පාඨමාලාව මාස 18ක් ඒ කාලේ තිබ්බේ. ස්ථිරවම මට කියන්න පුළුවන් දැන් තියෙන පාඨමාලාවල් වලට වඩා ඉතාමත් දුෂ්කරයි මේ පාඨමාලාව. පළවෙනි එක ලෙක්චර්ස් සඳහා සහභාගී වෙන්න තියෙනවා. නමුත් ඒකම බාහිර ක්‍රියාකාරකනුත් හරි වැඩි. ඊට අමතරව දඬුවනුත් ඒ කාලේ ඉතාමත් සැරයි. ඉතින් ඒක ඉතාමත් දුෂ්කරයි ඒ පාඨමාලාව මාස 18ක් මේ යනකල්. ඒ මොකද ජ්‍යෙෂ්ඨ තව බඳවා ගැනීම අංක දේශීන් ඉන්නවා බැටර්ස් දෙකක් විතර. ඒගොල්ලන්ගෙත් යම් යම් පීඩන කියලා කියන්න බෑ. නමුත් අපි ඒව ගණන් ගන්නේ පුහුණු වීමක් හැටියටම තමයි. නමුත් ඊටමත් දුෂ්කර විදිහට තමයි ඒ සියලු කටයුතු අපිට කරන්න හම්බුනේ. අපි කලින් කතා කළා ඔබතුමාගේ කැඩෙට් පුහුණු කාලය ගැන. ඒකට කියන්නේ ඉන්ටේක් 19. මම හිතන්නේ ඒකේ සිංහල වචනේ ඔබතුමා කියයි. ඒ කණ්ඩායමේ හිටපු මිතුරන් කවුද? සංගය මතකද? මතකයි. ඉන්ටේක් 19 කියන එකට සිංහලෙන් කියන්නේ බඳවා ගැනීම අංක 19 කියලා. සාමාන්‍යයෙන් හමුදාවේ අපි කියන දෙයක් නෙවෙයි. අපි ඒ කණ්ඩායමේ සමාජිකයෝ හැටියට නමුත් පිළිගත් න්‍යායක් තමයි යුද හමුදාවට බැඳිච්ච සියලුම කණ්ඩායම් අතරින් ඉතාමත්ම හොඳ ප්‍රගුණ වෙච්ච කණ්ඩායමක් තමයි මේ බඳවා ගැනීම අංක 19 කියලා කියන්නේ. ඒකේ සගයෝ මාත් එක්ක මම හිතන්නේ 32ක් යුද හමුදාවට බැඳුනා. ඒකෙන් 7 දෙනෙක් විතර දැන් අද ජීවතුන් අතර නැහැ. අපිත් එක්ක පුහුණු වීම අවදියේම 3 දෙනෙක් විතර පුහුණු වීම වල තිබ්බ අසීරුතාවය මත දාලා ගියා. අනික් සියලුම අයවලුන් නිතරම මේවා වෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන්ට ඉන්න යුද හමුදාපති අපේ බඳවා ගැනීම අංකේ හිටපු එක්කෙනෙක්. විශේෂත්වය තමයි මාතලේ මම සෙන්ට් තෝමසස් විද්‍යාලයට යනකොට ඔහු මගේ පන්තියේම හිටපු සමකාලීන මිත්‍රයෙක්. ඔහු පාසල් යන කාලෙත් පාසල තුලත් ඉතාමත් කීර්තිමත් ශිෂ්‍යයෙක්. සියලුම ඉගෙනීම් කටයුතු වලින් විතරක් නෙවෙයි සියලුම ක්‍රීඩා කටයුතු, තූර්යවාදක කණ්ඩායම්, ශිෂ්‍යපට කණ්ඩායම් සියල්ලම නියෝජනය කළා. ඉතාමත් කීර්තිමත් ශිෂ්‍යයෙක් ඉස්කෝලෙත්. එයාත් එක්කම තමයි මම හමුදාවට බැඳුනේ. එකම බඳවා ගැනීම අංක යටතේ. අද මම හරි ආඩම්බර වෙනවා. එයා යුද හමුදාපති වෙලා ඉන්න එකට මගේ පන්තියේ ඉඳලා පොඩි කාලේ ඉඳලා ජීවිතේ ගෙවපු එක්කෙනෙක් ඉන්නවා. අනිකුත් මිතුරන් කවුද හිටපු? අපේ මේ බැච් එකේ හසිත තියෙනවා ඉතාමත් විශේෂත්වයක් ගන්න සන්දිස්ථාන කීපයක්. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා යුද හමුදාව තුළ කිසිම බදවා ගැනීම අංකයක තිබ්බේ නැති ඒවා. මම හිතන්නේ ඒ වගේ මේකක් ඉස්සරහටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. පළවෙනි එක තමයි එකම අවස්ථාවකදී යුද හමුදාපති
මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී. ඒ කියන්නේ 1 2 3 කියන තුනම එකම බඳවා ගැනීම අංකයකින් හිටියේ. පළවෙනි වතාවට. මම හිතන්නේ ඒක ආයි ඉස්සරහටත් වෙන්න අවස්ථා බොහොම අඩුයි. අපිට නම් විදිහට කියන්න පුළුවන්. යුද හමුදාපති දැන් ඉන්නේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා. එතකොට මාණ්ඩලික ප්‍රධානී හිටියේ මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේ. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හිටියේ මම. අපි තුන්දෙනාම එකම අවස්ථාවක සේවයේ හිටියා එකම බඳවා ගැනීම අංකය යටතේ. ඊට පස්සේ ඉතින් ඕක තමයි දෙවෙනි විශේෂ අවස්ථාව. පළවෙනි එක විශේෂ අවස්ථාව අපේ බඳවා ගැනීම අංක තුලින් යුද හමුදාපතිතුමෙක් බිහි වෙච්ච එක. ඒකත් හැම ඉන්ටේක් එකකටම ලැබෙන්නේ නැති වරප්‍රසාදයක්. තුන්වෙනි එක තමයි තවත් ඉතාමත් විශේෂ අවස්ථාවක්. අපේ යුද හමුදා විද්‍යාපීඨය කියන්නේ අපි ඒක සලකන්නේ අපේ යුද හමුදාවේ මුදුන් මල් කඩ හැටියට. යුද හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක වෙන්න පුළුවන් එකත් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. එහෙමත් එක්කෙනෙක්ට තමයි ඒක හම්බ වෙන්නේ. අපේ බැච් එකේ ඒකේ සේනා විධායකලා වෙලා හිටියා 3 දෙනෙක්. ඉස්සල්ලාම සේනා විධායක වෙලා මම ගියා 2007 වර්ෂයේ. මගේ අවුරුදු 2 කාල සීමාව ඉවර වෙන්න තියෙද්දි මේජර් ජෙනරල් රුවන් කුලතුංග ඇවිල්ලා මගෙන් වැඩ බාරගත්තා. මේජර් ජෙනරල් රුවන් කුලතුංගගේ අවස්ථාව ඉවර වෙනකොට මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයසුන්දර සේනා විධායක වශයෙන් බාරගත්තා. ඉතින් ඒකත් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. එකම බඳවා ගැනීම ඉන්ටේක් එකක 3 දෙනෙක් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක වෙන එක. ඒ එක්කම තව අවස්ථාවක් තියෙනවා. දැන් 2009 අන්තිම මානුෂීය මෙහෙයුම ගත්තොත් ඒකේ ඉතාමත්ම ප්‍රබල චරිත 3ක්ම ඉන්නේ අපේ බැච් එකේ. පළවෙනියෙන්ම ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මුළු රටම දන්නවා ක්‍රියාන්විත සම්බන්ධයෙන් කරපු කාර්යභාරය. ඊට පස්සේ ජෙනරල් චාගි ගාල්ලගේ සේනාංකයක් අණ දුන්නා. ඊට පස්සේ ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේ ඔහුත් ඉතාමත් විශිෂ්ට ලෙස ඉතාමත් ශූර දක්ෂ අන්දමින් රාජකාරීන් කරමින් සේනාංකයකට අණ දුන්නා. පුහුණු පාඨමාලාවෙන් පස්සේ ඔබතුමා මුලින්ම ක්‍රියාන්විත සේවයටද ගියේ නැත්නම් කොළඹ ප්‍රදේශයේද සේවයට වාර්තා කරන්න උනේ? පුහුණු කාලෙන් පස්සේ කොහොමද යුද හමුදා ජීවිතය ආරම්භ වුණේ? පුහුණු වීමෙන් පස්සේ අපි ඇත්තටම 1985 ඔක්තෝබර් මාසයේ තමයි අපේ විසිර යාමේ පෙළපාලිය තිබ්බේ. ඒ මාසෙම අපි රෙජිමේන්තු වලට යොමු කරා. මගේ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අපිව ගිහිල්ලා බාර දුන්නා අඹේපුස්සේ කඳවුරට. අපි දවස් 10ක් විතර අඹේපුස්සේ කඳවුරේ රාජකාරීන් කරා. ඕනම නවක නිලධාරියෙක් රෙජිමේන්තුවකට බැඳුනාන් පස්සේ රෙජිමෙන්ටේෂන් කියලා මට ඒකට සිංහල වචනේ ඉන්නේ හරියට රෙජිමෙන්ටේෂන් කියන එක තමයි අපි එකෙන් කියන්නේ. ඒ රෙජිමේන්තුව පිළිබඳ ඒ රෙජිමේන්තුවේ සම්ප්‍රදායන් රෙජිමේන්තුව තුළ හැසිරෙන හැටි ගති පැවතුම් අරවා මේවා කියලා දෙන්නේ ඒ කාල සීමාවේදී. ඒ සුමාන 2ක් විතර මං හිතන්නේ එතන ඒකේ හිටියා. ඊට පස්සේ ඒක ඉවර වුණත් එක්කම අපිව කෙලින්ම ගියේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා යාපනයේ. මට ඉස්සෙල්ලාම හම්බෙච්ච අනුකණ්ඩය තමයි නාවක්කුලි ප්‍රදේශයේ. එතකොට හමුදාව මේ තරම් විශාල ලෙස විහිදිලා තිබ්බේ නෑ. හැම රෙජිමේන්තුවකම තිබ්බේ එක බලඇණියයි රෙගියුලර්. ඒක හින්දා ඉතින් මම එතකොට වැටුනේ පළවෙනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ එකෝ කණ්ඩායමේ ඛණ්ඩ භාර නිලධාරියෙක් හැටියට තමයි රාජකාරීන් මම පටන් ගත්තේ. ඔය වෙනකොට මේ LTT ක්‍රියාකාරකම් මෙහෙ කොච්චරක් දුරට සිදු වෙනවද? ඒවා කියන්නේ උත්සන්න වෙමින් පැවතිච්ච කාලයක්ද නැත්නම් ඒ වෙනකොටත් ලොකුවටම LTT ක්‍රියාකාරකම් සිදු වෙනවද එහෙ? ඒ කාලේ පොඩි විශේෂත්වයක් තිබ්බ හස්ත. එතකොට LTT එක විතරක් නෙවෙයි ත්‍රස්තවාදී කණ්ඩායමක් හැටියට තිබ්බේ. ත්‍රස්තවාදී කණ්ඩායම් මං හිතන්නේ 7ක් 8ක් විතර තිබ්බා. EPDP, EPRLF, plot TNA, ටෙලෝ අරවා මේවා කියලා බර ගානක් තිබ්බා. අනිත් එක ඒ අවස්ථාවේ LTT එක නෙවෙයි ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම. ඊට වඩා ප්‍රබල ත්‍රස්තවාදී කණ්ඩායම තිබ්බා. LTT එකත් බයෙන් හිටපු ත්‍රස්තවාදී කණ්ඩායම තිබ්බා. පසු කාලීනව තමයි LTT එක ප්‍රබල වුණේ. නමුත් ඒ කාලෙත් LTT නෙවෙයි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් තිබ්බා හරියට. මට මතකයි මම නොවැම්බර් මාසයේ අන්තිම වෙනකොට තමයි අනුකණ්ඩයට වාර්තා කරේ. ජනවාරි මාසේ 86 ජනවාරි මාසේ ක්‍රියාන්විතයකට මම ඉස්සල්ලාම මගේ ජීවිතේ සහභාගී වෙච්ච ක්‍රියාන්විතය කරේනගා නේවි කඳවුරේට ත්‍රස්තවාදී ප්‍රහාරයක් තර්ජනයක් එල්ල වෙලා තිබ්බා. ඒ තර්ජනයට මුහුණ දීම සඳහා නාමක්කුලි තිබ්බ මගේ ඛණ්ඩයත් එක්ක මට යන්න වුණා කරේනගා. ගිහිල්ලා අපි බහැලා මට මතකයි දැන් ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කරන්නාගොඩ ඒ කඳවුරේ සේවය කරා. අපිට බොහොම හොඳින් පිළි අරගෙන අපිට බොහොම හොඳින් සලකපු නිලධාරියෙක්. ඉතාමත් හොඳ ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් ඒ කාලේ.
ඇවිල්ලා මේ අපිට ඊට පස්සේ විස්තරය කියලා දීලා අපි කරේනගා කඳවුරෙන් එළියට ගිහිල්ලා බලනකොට අපි ඒ කාලේ තිබ්බ ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයාත් එතන හිටියා. ඒක තමයි පළවෙනිම ක්‍රියාන්විත රාජකාරියක් හැටියට සහභාගී වුණේ. ඒ මාත් එක්ක එහා පැත්තෙන් සටනට අවතීර්ණ වෙච්ච පුද්ගලයාගේ මම නම කියන්න කැමති නෑ. නමුත් ඊට පස්සේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට අවතීර්ණය වෙලා 90 ගණන් වලම දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට අවතීර්ණ වෙලා දැන් අදටත් පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හැටියට ඉන්නවා. එතනින් පස්සේ තවත් ඔබතුමා සම්බන්ධ වෙච්ච මේ මෙහෙයුම් කිහිපයක් ගැන අපිට විස්තර කියන්න පුළුවන්ද? මම විශේෂයෙන් අහලා තියෙනවා මේ ඔබතුමා මේ ඊටාම තීරණාත්මක කාලෙක වසර කීපයක්ම නගර කෝවිල් රැකගෙන හිටියා කියලා. නගර කෝවිල් මම රැකගෙන හිටියා මගේ ඇත්තටම මේ අවසන් කාලේ වගේ වෙනකොට 2005 විතර වෙනකොට. නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉස්සෙල්ලාම සහභාගී වෙච්ච ක්‍රියාන්විතේ අරක. නමුත් මගේ මතකයට හැමතිස්සෙම එන ක්‍රියාන්විතයක් තියෙනවා. කරේනගා ක්‍රියාන්විතය කරේ මම ජනවාරි මාසේ. පෙබරවාරි මාසේ යම් කිසි සිදුවීමක් උඩ අපිට යන්න වුණා කිල්නොච්චි මට. කිල්නොච්චි මගේ කණ්ඩයත් එක්ක කිල්නොච්චි එතකොට ඒ කාලේ තිබ්බේ කෝඩිනේටිං ඔෆිස් කියලා තිබ්බේ කෝඩිනේටිං ඔෆිස් කියලා තිබ්බේ ඒ කාලේ හිටියේ අපේ නැසී ගිය තාමත් උසස්ම අන්දමින් අපි සලකන ජනරල් කොබ්බකඩුව හිටියේ. ජනරල් කොබ්බකඩුවගේ අනදීම යටතේ කිල්නොච්චි ප්‍රදේශයේ ධර්මපුරම් කියන ගම්මානයට අපේ ඒ කාලේ තිබ්බ පොඩි ආමඩ් කෝකේ වාහනයක් ගිහිල්ලා එරිලා ඒක ගන්න ඉස්සෙල්ලා ත්‍රස්තවාදීන් ඇවිල්ලා ඒක වට කරගෙන පස්සේ මේක ගලවා ගන්න මුදවා ගන්න ක්‍රියාන්විතයක් දියත් කරා. ඒක තමයි මට ඉස්සෙල්ලාම ජනරල් කොබ්බකඩුව මගේ ජීවිතේට දැකපු මුණ ගැහිච්ච කතා කරපු අවස්ථාව. දෙක ලුතිතන්වරයෙක් හැටියට මට ඒ අවස්ථාව ලබා ගැනීම මේ මගේ හිතේ මතක හිටින්න දෙයක් හොඳටම. ඒ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළා. ඉතාමත් සාර්ථකව නිම කරා. ඒ මොකද දවස් ගාණක් අපිට රැඳී ඉන්න වුණා. රැඳී ඉන්නකොට එක අවස්ථාවකදී රජයෙන් සහ හමුදා උසස් මූලස්ථාන වලින් කිව්වා ක්‍රියාන්විතය විඩ්‍රෝ කරන්න කියලා. ඒ එරිච්ච මේක ගන්න බැන්න ඒක විනාශ කරලා දාලා අනික් සෙබළුන් ගන්න කියලා. ජනරල් කොබ්බකඩුව ඉඳන් කිව්වා නෑ එහෙම කරන්න බෑ. මේක කොහොම හරි ක්‍රියාන්විතය සාර්ථක කරගන්න ඕන කියලා ක්‍රියාන්විතය සාර්ථක කරගත්තා. ඒකෙදි මම ඊටමත් ජනරල් කොබ්බකඩුවගේ ඊටමත් උසස් මානුෂීය පැත්තක් මම දැක්කා. අපි දවස් ගාණක් මේක වටේ වලල්ලක් දාගෙන හිටියා. අපේ වටෙන් තව වලල්ලක් දාගෙන හිටියා ත්‍රස්තවාදීන්. ඉතින් අපි දෙකටම හිර වෙලා වගේ හිටියේ. ඒ අවස්ථාවේදී ජනරල් කොබ්බකඩුව නොයෙකුත් ක්‍රම භාවිතා කරමින් හෙලිකොප්ටර් වලින් ගෙනල්ලා අතාරිමින් ඒ ක්‍රම භාවිතා කරමින් අර වටේ හිටපු අනික් සෙබළුන්ට ගෙවල් වලින් එන ලියුම් පවා ඉදිරියට එව්වා. අඩුම ගානේ දවසට එක හරි උණුසුම් කෑම වේලක් අපිට එව්වා. ඉතින් ඒ අතින් ඊ타මත්ම අර යුද්ධ බිමක ඒ වගේ පරිපාලනයක් කරන එක ඉස්සල්ලාම දැක්කේ ජනරල් කොබ්බකඩුවගේ. ඔය පළවෙනි ක්‍රියාන්විතයෙන් පස්සේ ජෙනරල් කොබ්බෑකඩුවත් සමග සම්බන්ධ වෙච්ච ක්‍රියාන්විත විශාල ප්‍රමාණයක් ඔබතුමාට ඇති. අපි ඒවා කිහිපයක් එකින් එක මතක් කරමුද? ජෙනරල් කොබ්බකඩුවත් එක්ක මම ඉතාමත්ම කිට්ටුවෙන් ඇසුරු කරා කියලා කිව්වොත් වැරදි. නමුත් මට වඩා කිට්ටුවෙන් ඇසුරු කරපු නිලධාරීන් බොහොමයක් ඉන්නවා. නමුත් යම් කාලයක් වෙනකොට ජෙනරල් කොබ්බකඩුව මාව නමින් දන්න මට්ටමට අඳුරගත්ත කාලයක් ආවා. ඒ එන්න හේතු වුණේ දැන් අර මං කිව්වා ඉස්සර කිල්නොච්චි ක්‍රියාන්විතයක් කරා ඒක 86 මුල හරිය කරේ 86 අන්තිම හරිය වෙනකොට තමයි ආමි එකේ පුළුල් වීම ආරම්භ වුණේ. අත්‍තරම 85 අන්තිම හරිය වෙනකොට. එතකොට තිබ්බ හැම පාබල රෙජිමේන්තුවකින්ම දෙවනි රෙගියුලර් බැටාලියන් එකක් හදන්න පටන් ගත්තා. ඉතින් සිංහ රෙජිමේන්තුව තුලත් හතරවෙනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හදන්න පටන් ගත්තා. ඒක ඉස්සල්ලාම ස්ථානගත කරලා තිබ්බේ යාපනයේ කොටුවේ. මම නාවක්කුලි කඳවුරේ ඉඳලා යාපනයේ කොටුවේ කඳවුරට ගිහිල්ලා හතරවෙනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කියන බලෑනිය නගා සිටුවීම අවස්ථාවේදී අපි තමා හිටපු ඛණ්ඩ භාර නිලධාරීවරුන් ප්ලටූන් කමාන්ඩර්ස්ලා හැටියට ඒක යම් තුරකට ස්ථාපනය කරලා ඉවරුණාන් පස්සේ ස්ථාවර තත්වයකට ආවෙන් පස්සේ බලෑනිය අවස්ථාවක් ආවා යාපනයේ කොටුවේ උතුරු දෙසට වෙන්නම තිබ්බා මේ පොලිසියේ නිවාස සංකීර්ණයක් පන්නේ කෝටර්ස් කියලා කියන්නේ. ඒ පන්නේ කෝටර්ස් වලට තවත් පොඩ්ඩක් උතුරෙන් තිබ්බා
චෙස් ක්ලිනික් කියලා එකක් පොඩි ක්ලිනික් එකක් රජයට අයිති ක්ලිනික් එකක්. ඒ දෙක බස්නාහිර දෙසින් තිබ්බා මේ ටෙලිකොම් ආයතනයේ. මේ ස්ථානවල ඉඳලා යාපනයේ කොටුවට නිතරම ත්‍රස්තවාදීන් විසින් නොයෙකුත් ප්‍රහාරයන් එල්ල කරන්න පටන් ගත්තා. මෝටාර් ප්‍රහාර, වෙලි තියන ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතය අවුල් කරන જાතියේ මේවා තිබ්බා. ජනරල් කොබ්බකඩුව ඒ අවස්ථාව වෙනකොට ජනරල් කොබ්බකඩුව තමයි සියලුම ක්‍රියාන්විත සම්බන්ධයෙන් නායකත්වය දුන්නේ. යාපනයේ ප්‍රදේශයේ අණ දෙන්න හැටියට හිටියා ජනරල් විජේ විමලරත්න. පස්සේ ජනරල් විජේ විමලරත්නයි ජනරල් කොබ්බකඩුවයි සැලසුම් කරලා තීරණයකට ආවා. යාපනයේ කොටුවේ බාහිරව තියෙන ප්‍රදේශ ටික අත්පත් කරගන්න ඕන කියලා. ඒ අනුව අපි ක්‍රියාන්විතයක් සැලසුම් කරා. ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් ගිහිල්ලා කරන්න තියෙන ක්‍රියාන්විතයක්. පස්සේ යම් පාඩුවක් ඇවිල්ලා මේ කණ්ඩායම් දෙකමටම නායකත්වයක් දෙන්න උනේ මට දෙකලුතිතෙන්වරයෙක් හැටියට. සාමාන්‍යයෙන් කණ්ඩායමකට අණ දෙන්න ඕන අඩුම කැප්ටන් කෙනෙක් නැත්නම් මේජර් කෙනෙක්. නමුත් ඒ අවස්ථාවේ වෙච්ච තිබ්බ පසුබිමත් එක්ක කණ්ඩායම් දෙකම අරගෙන යන්න උනේ මට ඒ අවස්ථාවේදී මතක හිටින දෙයක් තමයි මගේම බැච් එකේ මගේම බදවා ගැනීම අංකයේ හිටපු ඉඳලා මේ කාලතුවක්කු හමුදාවට ගිය මේජර් ජෙනරල් රුක්මාල් ඩයසුත් එතකොට දෙවන ලුතිතන්වරයෙක් හැටියට යාපනයේ කොටුවේ ස්ථානගත වෙලා හිටියේ. ඔහු නොමද සහයෝගයක් මට ලබා දුන්නා ක්‍රියාන්විතය සාර්ථක විවර කරන්න. උදේ අපි 5ට 4ට විතර ආරම්භ කළා. සවස් 1-2 වෙනකොට ක්‍රියාන්විතය ඉතාමත් සාර්ථකව ඉවර කරගන්න අපිට පුළුවන් වුණා. එතනදී තමයි මං හිතන්නේ ජනරල් කොබ්බකඩුව මාව මං හිතන්නේ නාමිකව හරියට අඳුරගත්තේ. කවුද මේක සෙට් එකෙන් එහෙම ක්‍රියාන්විතය යන අවස්ථාවේදී සෙට් වලින් කතා කරනකොට ජනරල් විමලරත්නත් එක්ක කතා කරනකොට ඒ අවස්ථාවේදී ජනරල් කොබ්බකඩුව අහගෙන ඉඳලා ක්‍රියාන්විතය ඉරුණාන් පස්සේ ජනරල් කොබ්බකඩුවයි ජනරල් විමලරත්නයි දෙන්නම යාපනයේ කොටුවට ආවා. ඇවිල්ලා එතනින් අපි අත්පත් කරගත්ත ටෙලිකොම් එක භූමියට ආවා. ඇවිල්ලා එතනදී තමයි ජනරල් කොබ්බකඩුව මට කතා කළා. මගේ විස්තර අහලා මේ මට සුබ පතලා මේ එතනින් ඉඳලා ක්‍රියාන්විත ගණනාවක් ජනරල් කොබ්බකඩුවත් එක්ක අපිට කරන්න අවස්ථාව ලැබුණා. කයිට්ස් ප්‍රදේශය අල්ලන එක, බලවේගයක යාපනයේ මුල්ම පලාලි කඳවුර එක්ස්පෑන්ඩ් කරපු පළවෙනිම ඔපරේෂන් එක ජයශක්තිය ඔපරේෂන් එක. ඒ ඔපරේෂන් එකේදී මට වෙඩි වැදුනා. වෙඩි වැදින මාස 4ක් විතර කාලයක් මම ජයවර්ධනපුර හොස්පිටල් එකේ මං හිටියා. ඒ අවස්ථාවේදී මට තාම මතකයි ජනරල් කොබ්බකඩුව දෙපාරක් ආවා මාව බලන්න. ජනරල් විමලරත්න ආවා මාව බලන්න. ඒ තුවාල මාස 4ක් ඉවර වෙලා ඉඳුරාම මම ගියේ නැවතත් ඔපරේෂන් වලටමයි ගිය දවසට පහවදාම නැවත ඔපරේෂන් එකක් ජනරල් කොබ්බකඩුව ඒත් කරේනගා කඳවුරට තිබ්බ තර්ජනයක් මේවා කරන්න හයිටයිට් කියලා ඔපරේෂන් එකක් ඒකට සහභාගී වෙන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ කරේනගා කඳවුර තුල අපි ස්ථානගත කරා අනික් බ්‍රිගේඩ් දෙකක් ගිය ඔපරේෂන් එකක්. ඒ බ්‍රිගේඩ් දෙකම නැවත ඒගොල්ලෝ හිටපු කඳවුරු වලට ගියා. නමුත් මගේ කණ්ඩායම විතරක්. එතකොට මම ඒ වෙනකොට මම කණ්ඩායම් භාර නිලධාරී කෙනෙක්, කැප්ටන් කෙනෙක්. මගේ කණ්ඩායම විතරක් ජනරල් කොබ්බකඩුවගේ උපදෙස් මත කරේනගා නාවික හමුදා කඳවුරට අතිරේක බට පිරිසක් හැටියට මාව තියලා ගියා. ඒ මොකද දිගටම ඒ තර්ජනයක් තිබ්බ හින්දා. ඊට පස්සේ තමයි ජනරල් කොබ්බකඩුවගේ ඉතාමත් අවාසනාවන්ත නික්ම යෑම සනිටුහන් කරන ක්‍රියාන්විතය සැලසුම් කරේ. ඔපරේෂන් ලිබරේෂන්. ඒකට නමක් තිබ්බේ නෑ එහෙම. ඒ නම පස්සේ එක එක්කෙනා දාගත්ත එක. ඒ ඔපරේෂන් ලිබරේෂන් කියන එක ඒ මොහොතේ දාපු නමක් නෙමෙයි. නෑ එහෙම නමක් තිබ්බේ නෑ. දැන් ඔය ඔපරේෂන් එකේ එක එක කොටස් තිබ්බා. ඒකේ 100%ක් සම්පූර්ණ ප්ලෑන් එක තිබ්බේ ජනරල් කොබ්බකඩුවගේ ඔළුවේ. ඒක මේ කොහෙවත් ලියලා තිබ්බෙන්නේ නෑ. ඒ කොටස් එක එක්කෙනාට විතරයි කියලා තිබ්බේ. දැන් මම එතකොට අපි ස්ථානගත වෙලා හිටියේ මණ්ඩතිව් ප්‍රදේශයේ 4 වෙනි බලඇණිය ශ්‍රී ලංකා සිංහ රජු බලඇණියක් හැටියට. අපේ අනදර නිලධාරී හිටියේ කර්නල් ස්ටීවන් නැසී ගිය. එයත් ඒ බෝම්බෙම අහුවෙලා නැසී ගියා. ඉතාමත් හොඳ නිලධාරී. කර්නල් ස්ටීවන් තමයි අනදර නිලධාරී හැටියට හිටියේ. දැන් ජනරල් කොබ්බකඩුවගේ තිබ්බ ප්ලෑන් එකේ තමයි හැටියට අරලි තුඩුව කියලා එකක් තියෙනවා. අරලි තුඩුවේ ඉඳලා කලපුව කිලෝමීටර් 4ක් විතර තියෙනවා. ඕක එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තේ භූමි ප්‍රදේශය අල්ලගන්න එක තමයි තිබ්බ ඒක වැදගත් කොටසක් ඒ ක්‍රියාන්විතේ.
මොකද ඒක ඒ කොටස හරියට වුණ නැත්නම් අනික් පැතිවල කරන ක්‍රියාන්විතත් අඩපණ වෙනවා. ඉතින් ඔය ක්‍රියාන්විත සැලසුම් කරන්න ජනරල් කොබ්බකඩුවයි ජනරල් විමුණරත්නයි එකපාරක් ආවා මේ මණ්ඩති උපදේශයට ඇවිල්ලා මේක ක්‍රියාන්විතයේ මේ කොටස ගැන සාකච්ඡා කර කර ඉන්නකොට ඒ කොටස කරන්න කියලා බාර දුන්නේ මේ 4 වෙනි බලයනිය ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවට. නමුත් දැන් මේ බලයනියෙත් එක කණ්ඩායමක් එපැයි මේක ඉස්සල්ලාම කරන්න. ඔක්කොටම එකපාරට බහින්න බෑනේ. ඒ මොකද මේ පළවෙනි කණ්ඩායම බහින කණ්ඩායම ඉතාමත් රහසිගතව ඉතාමත් උපක්‍රමශීලීව කර යුතු රාජකාරියක්. මම ඒකට ස්වේච්ඡාවෙන් අත උස්සලා ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙච්ච වෙලාව මට තාම මතකයි ජනරල් විමුණරත්න එතනදී මට නමකුත් දැම්ම සුයිසයිඩ් එක්ස්ප්‍රස් කියලා. හරි ඒ නිකන් නමක් දැම්ම නෙවෙයි නිකන් කිව්වා. නමුත් ඕක යම් කාලයක් නම රැඳිලත් තිබ්බා. පස්සේ මාස ගාණක් අපි ඕක පිළිබඳ විමර්ශනය කරා. ඒ කොහොමද ඒක යන්නේ මට අවස්ථාව නෙවෙයි මට බලය ලබා දීලා තිබ්බ ජනරල් කොබ්බකඩුව නාවික හමුදාවට කියලා මට ඕන විදිහට බෝට්ටු හදාගන්න ඒ විදිහට කරලා අපි විමර්ශන කටයුතු කරා මාස කීපයක්ම. ඉතින් මේ විමර්ශන කටයුතු වෙන අවස්ථාවන්වලදී අපිත් යම් යම් අවස්ථාවලදී යනවා මහරෑ පාන්දර රෑ 1ට 2ට ඒ ස්ථානයට ගිහිල්ලා නැවත එනවා. බලලා එනවා. නමුත් වාසනාවකට අපිට අනතුරක් වුණේ නැහැ. නමුත් මේ වාහනේ අවාසනාවකට අනතුරකට භාජනය වුණා. ඔය මේ ජෙනරල් කොබ්බෑකඩුව මරණයට පත් වුණු ඔය අනතුර සිද්ධ වෙන වෙලාවේ ඔබතුමත් එතනද හිටියේ? ඒ ආසන්නේ හෝ ඒ මෙහෙයුමේ සක්‍රියව හිටියද ඒ දවස්වල? ඒ මෙහෙයුමේ සක්‍රියව මම හිටියා. මෙහෙයුම දියත් කරන්න යෙදිලා තිබ්බේ. මෙහෙයුම දියත් කරන්න තිබ්බේ අපිට පහෝදා පාන්දර වෙනකොට ඒ මොකද දවල්වරුවේ ඒ පැත්තට වාහන යන්න බෑ එහා පැත්තට පේනවා. ඉතින් ඒකින්ද සැලසුම තිබ්බේ අපිට කිව්වහම රෑ ගිහිල්ලා එතන ස්ථානගත වෙලා ඉන්නවා. ඉඳලා පහෝදා පාන්දර වැඩේ පටන් ගන්න තමයි සැලැස්ම තිබ්බේ. එහෙම තියෙද්දි ඒකට අපි ඔක්කොම සූදානම් වෙලා තියෙද්දි ජනරල් කොබ්බකඩුවම අර අවසාන සාකච්ඡාව තිබ්බා. සාකච්ඡාවට ඇවිල්ලා ඉඳන් කිව්වා මේක ක්‍රියාන්විතය පැය 48කින් කල් ගිහිල්ලා තියෙනවා. කල් දාන්න කියලා තියෙනවා. ඒකෙන් හින්දා මට කිව්වා මේ ඔයා කොළඹ යන්න. කොළඹ ගිහිල්ලා මේ වැඩක් කරගෙන එන්න කියලා. පස්සේ මාව එහෙම යන්න කැමැත්තක් තිබෙන්නේ නැහැ. නිකන් බලෙන්ම වගේ ඉතින් යවුවා කොළඹ. කොළඹ ගිහිල්ලා මම නැවත ආවා එකකයට. පලාලි වලට ඇවිල්ලා බැහැලා මේ වාහනයක් ගෙන්න ගන්න කෝල් එකක් දුන්නාම ඒ කෝල් එක ආන්සර් කරෙත් ජනරල් කොබ්බකඩුව බලනකොට මේ නැවත තවත් සාකච්ඡාවකට පැමිණිලා බලයනියට අනදෙන නිලධාරී කට්ටියත් එක්ක සාකච්ඡාව කර කර ඉන්නකොට ජනරල් කොබ්බකඩුව වෙනින් දුරකථන පණිවිඩයක් බලාපොරොත්තු වෙන්නස් තමයි මම කතා කරේ. එයාම ටෙලිෆෝන් එක උස්සලා මට ඉඳන් කිව්වා මේක ආයි තව පැය 48කින් කල් ගියා. ඔයා ආයි යන්න කියලා මේ කොළඹ. මං කිව්වා මම මේ ඇවිල්ලා සර් බැස්සා විතරයි මම ෆ්ලයිට් වලට ආයි ගන්න එක නෑ කියලා මං කිව්වා. කිව්වම ජනරල් කොබ්බකඩුව කිව්වා නෑ බේස් කමාන්ඩර්ටම කියන්න. ඔයා යන්න මේ ගිහිල්ලා එන්න කියලා කිව්වා. ඒ ඇවිල්ලා මම මොකක් හරි වැඩකට කොළඹ යනකොට තමයි මට ආරංචි ආවේ මේ ඒ අවස්ථාවේ යුද හමුදාපති හිටියේ ජනරල් වෛද්‍යරත්න. ජනරල් වෛද්‍යරත්නගේ අධිසහායක ADC කියලා කියන්නේ හිටියේ අසංග නානායක්කාර කියලා නිලධාරියෙක්. එවුත් ජීවතුන් අතර නෑ ආද. ඔහුව මට පිටකොටුවේදී හම්බෙලා මේ මට කිව්වා සර් දන්නේ නැද්ද මේ ජනරල් කොබ්බකඩුව අනතුරකට ඇක්සිඩන්ට් එකක් මෙහෙම වෙලා දන්නේ නැද්ද කියලා ඇහුවා. පස්සේ මේ මං කිව්වා මං දන්නේ නැහැ කියලා. අපේ පොල්හෙන්ගොඩ කඳවුරක් තියෙනවා. ඒකේ තිබ්බ අපේ පසුමූලස්ථානයක් 4 වෙනි ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ. එතන ගිහිල්ලා රේඩියෝ සෙට් එකෙන් මං කතා කරලා බලනකොට මට දැනගන්න හම්බුණා මෙහෙමයි කියලා. කියලා මට කිව්වා ඒ වෙලාවෙම දැන් පොඩ්ඩකින් ෆ්ලයිට් එකකින් කොළඹට ගේනවා කියලා. මලසිරුර. පස්සේ අවස්ථාවේ මම ජයරත්නයකට ගියා. මම දන්නවා ජයරත්නයකට තමයි ගේන්නේ කියන එක. ජයරත්නයකට ගිහිල්ලා මම ඒ බොඩි එක මම යනකොටත් ඇවිල්ලා තිබ්බේ නැහැ. මං ගිහිල්ලා විනාඩි 15කින් විතර තමයි බොඩි එක ආවේ.
ඒ අවස්ථාවේ ඉඳලා ජන කොබ්බගඩුවගේ ඒ සිරුරු ගෙවල් වලට ගෙනියන කල්ම මම එතනම හිටියා ජයරත්නයකටම වෙලා හිටියා. ඔතනට ජනාධිපති ප්‍රේමදාස ආවා කියන්නේ ඇත්තද? ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා ආව හවස 6:07ට විතර ආවේ. ඇත්තටම මම විතරයි ඒ අවස්ථාවේ හිටියේ. මටත් අඳුරගන්න බැරුණා ඉස්සල්ලාම පොල්ලක් වගේ දිග මේකක් අරගෙන වන වගේ ආවේ. සරමක් ඇඳගත්ත මේ වගේ අත්කොට ෂර්ට් එකක් ඇඳලා උඩින් දාගත්ත සුදු. මම දැක්ක දුරින් ඉඳලා ඇවිදගෙන එනවා මට ළඟට එනකල් අඳුරගන්න හම්බුන්නේ නැහැ. ඇවිල්ලා ළඟටම ආවන් පස්සේ තමයි දන්නේ රතේ තිබි ටෝච් එකක් කියලා. පස්සේ මගෙන් ඇහුවා මේ කවුද මෙතන ඉන්නේ කියලා. මං කිව්වා මං ඉන්නේ කියලා. මේ එච්චරද ඉන්නේ කියලා ඇහුවා. අහලා ඒ මලසිරු හැම එකකටම ආචාර කරලා පිටත් වෙලා ගියා. ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනේ 1984 අවුරුද්දේ. කොච්චර සේවා කාලෙකින් පස්සේද ඔබතුමා සේවයෙන් විශ්‍රාම ලැබුවේ? අවුරුදු 36කට ආසන්න කාලයක් මාස කිහිපයක් අඩු වෙන වෙනකල් යුද හමුදාවේ සේවය කරා, සක්‍රීය සේවය කරා. ඔය අවුරුදු එතකොට 36කට ආසන්න කාලේ ඔබතුමා මේ ක්‍රියාන්විත රාජකාරී අවුරුදු කීයක් විතර හිටියද සාමාන්‍යයෙන්? අවුරුදු මම දෙකලුතිතෙන්වරයෙක් හැටියට අඛණ්ඩව මේජර් කෙනෙක් වෙනකල් දිගටම මම හිටියේ යුද පිටියේමයි. මට මතකයි 1997 විතර යම් අවස්ථාවකදී සංසන්දනය කරලා බලනකොට ඒ වගේ අඛණ්ඩවම දිගටම ඒ අඛණ්ඩව කියන්නේ දවසක් නෑර දිගටම දෙකලුතිතෙන්වරයෙක් හැටියට ඉඳලා මේජර් කෙනෙක් වෙනකල් එළියට යන්නේ නැතුව යුද පිටියේම හිටපු නිලධාරියෙක් හිටියේ මම විතරයි. අනිත් ඔක්කොම අතරමඟදී අවුරුද්දක් දෙකක් හෝ සමහරක් කට්ටිය අවුරුදු 4ක් 5ක් හෝ යම් ස්ථානයන් වල බ්‍රේක් එකක් අරගෙන ආවේ. ඒ කාලේ දර නගරකෝවිල් නෑ 96 මම පළවෙනි බලයනේ ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ අනදෙන නිලධාරියෙක්ටපත් වුණා. ඉඳලා 2005 දී තමයි මම නගරකෝවිල් බලසේනාධිපති හැටියට රාජකාරීන් බාරගන්නේ. මට ඇත්තටම කියන්න පුළුවන් නගර කෝවිල් වල පිහිටලා තිබ්බ 551 වෙනි බලසේනාව ඒක. ඒකේ දීර්ඝ කාලයක්ම යුද්ධේ තිබ්බ අවධියේදී දීර්ඝ කාලයක්ම හිටපු එකම බලසේනාධිපති මම. මට ඉස්සෙල්ලා හිටපු කට්ටිය ඔක්කොම අවුරුද්දයි අවුරුදු එකමාරයි උපරිම එක්කෙනා ඒත් ඉඳලා තියෙන අවුරුදු එකමාර අනික කට්ටිය මාස 6යි මාස 8යි අවුරුද්දක් වෙනකොට මාරු වෙලා කොහොම හරි යනවා. ඒ මොකද නගර කෝවිල් කියන තැනට ඉස්සර සාමාන්‍ය ළමයි අතර මේ ව්‍යවහාරයක් කරේ ලේ පොයින්ට් කියලා. ඒ තරමට කැෂුවල්ටීස් වෙලා ඒ තරමට ලේ හැලිච්ච ස්ථානයක් තමයි නගර කෝවිල කියන්නේ. ඒ තරම් දුෂ්කර ස්ථානයක්. දුෂ්කරට වඩා ඒ තරමට LTT තර්ජන තිබ්බ තැනක් නගර කෝවිල කියන්නේ. දැන් 2005 දී මම මේක බාරගත්තාමත් බාරගන්න ටිකක් කල් යනකොටත් අතරම ඒ අවදී අර මේ සටන් විරාමයක් තිබ්බ පොඩි කාලයක්. ඊට පස්සේ 2006 දී නේ යුද්ධය පටන් ගත්තේ. දැන් මේක කොහෙවත් කතා වෙන්නේ නැහැ. මේක කොහෙවත් රෙකෝඩ් වෙලත් නැහැ. මට දන්නේ නැහැ කියන එක නම්. නමුත් 2006 යුද්ධය පටන් ගන්න ඉස්සල්ලාම LTT එක ගැහුවේ නගර කෝවිල් වලට. හතරවෙනි ඊළාම් යුද්ධයේ ආරම්භ වුණේ අතරම අර සටන් විරාමයක් තිබ්බ ශ්‍රී ලංකා මොනිටරින් කමිටි කියලා එකක් පත් කළා. දෙපැත්තෙම සටන් විරාමයක් මොනිටර් කරන ගමන් තිබ්බා. ඒ සටන් විරාමයේ තිබ්බටත් ඒ සටන් විරාමයේ ඇතුළතත් නොයෙකුත් සිද්ධීන් සිද්ධ වුණා. අපේ සෙබළු කීප දෙනෙක්ම මැරුවා LTT එකෙන්. නමුත් ඒවා හරි විදිහට විභාග කරන්න හම්බුන්නේ නැහැ. විභාග කරේ නැහැ. විභාග කිරීම ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඒකෙන් මේ මියගිය සෙබළුන්ට ගොඩක් අවස්ථාවලදී හරි සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඒක තමයි පළවෙනිම දේ. දෙවැනි එක සටන් විරාමය LTT එක ඉවත් වෙලා ඉස්සල්ලාම ඒගොල්ලෝ කරපු ලොකුම ප්‍රහාරය තමයි නගර කෝවිල් වල එක ස්ථානයක් තිබ්බ. ඒකට අපි හඳුන්වන්නේ ස්ට්‍රොංಗ್ පොයින්ට් කියලා. එතන තමයි LTT ආරක්ෂක වලල්ලයි අපේ ආරක්ෂක වලල්ලයි ඉතාමත් කිට්ටුව වෙන ස්ථානය. ඒ කියන්නේ දෙක අතර මීටර් 5ක්වත් නැහැ පරතරය. අපේ බංකරේ ඉඳලා LTT බංකරේට මීටර් 5ක් විතර තමයි තියෙන්නේ. ඕක තමයි ස්ට්‍රොංග් පොයින්ට් කියලා. ඉතාමත් අපේ බංකර් වල කතා වෙන ඒවා ඒගොල්ලන්ට ඇහෙනවා, ඒගොල්ලන්ගේ ඒවා අපිට ඇහෙනවා. ඔතන තමයි තිබ්බ ස්ට්‍රොංග් පොයින්ට් එක. ඔය ස්ට්‍රොංග් පොයින්ට් එකට ගහපු එක තමයි LTT එක ඉස්සෙල්ලම කරපු ඒ සටන් විරාමයෙන් ඉවත් වීමට කරපු ලොකුම මේව එක. නමුත් ඒක
වාර්තා වුණේ නැහැ හරියට ඒකට හරි අවධානයක් යොමු වුණේ නැහැ. එතකොට නගර කෝවිල් භාරව තිබුණේ ඔබතුමාට. මගේ යටතේදී. මම තමයි බලසේනාධිපති හිටියේ නගර කෝවිල් වල. ඊට ටික මාසයකට විතර පස්සේ මෝමාලෙට උන් ඒ වගේම ඊටත් වඩා දරුණු ප්‍රහාරයක් එල්ල කරා. මේ මෝමාලේ රටම දන්නවා මෝමාලේ තමයි තිබ්බ යුද හමුදා පාලනය ඇතුළට එන්න ඉස්සෙල්ලා රෝඩ් බ්ලොක් එක තිබ්බේ. මාර්ග බාධකයේ තිබ්බේ. ඒකට ඉතාමත් දරුණු ප්‍රහාරයක් එල්ල කරා. ඒකේ ගොඩක් මේ ලොකු හානියකුත් වුණා අපිට. ඒක තමයි ගොඩක් වෙලාවට ඉලිප්පිලා ඉන්නේ. මේ මෝමාලේ ගහපු එක සම්බන්ධයෙන් උනුත් පොඩි යම් මතක අවස්ථාවක් තියෙනවා. මම 2004 දී කොළඹ රාජකාරීන් කළා නැවතත් ක්‍රියාන්විත රාජකාරීන් සඳහා මම එන්නේ මෝමාලේ ස්ථානගත වෙලා තිබ්බ මිරුසුවිල් වල 55 වෙනි සේනාංකය. ඒකේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කියලා තියෙනවා තනතුරක්. ඉංග්‍රීසියෙන් කියන්නේ කර්නල් ජෙනරල් ස්ටාෆ් කියලා. මම පත් වෙලා එනවා ඇවිල්ලා ඒ තනතුර බාර ගන්නවා. එතකොට සේනාංකාධිපති හිටියේ දැන්ට විශ්‍රාමික ඉතාමත් කීර්තිමත් නිලධාරියෙක් ජෙනරල් වී.ආර්. සිල්වා කියලා. පෞකාලීනව ඔහු මම හිතන්නේ බන්දනාගාර කොමසාරිස් වෙලා හිටියා අමාත්‍යාංශක ලේකම්වරයෙක් හැටියටත් හිටියා. ඉතාමත් දක්ෂ ඉතාමත් කීර්තිමත් නිලධාරියෙක්. ඔහුගේ යටතේ තමයි මම හිටියේ කර්නල් ප්‍රමාණි තනතුර. ඒ ඉන්න අතරතුර මගේ රාජකාරියේ කොටසක් හැටියට මම ආරක්ෂක වලල් නිරීක්ෂණය කරලා ඇවිල්ලා යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා ඒ අවස්ථාවේදී මේ ඉන්න කට්ටියට පෙන්නලා දෙනවා. දීලා ඇවිල්ලා ඔය මේ මෝමාලේ රෝඩ් බ්ලොක් එක අධීක්ෂණය කරාම මට තේරුණා මේකේ ගොඩක් අඩුපාඩුකම් තියෙනවා කියලා මම කල්පනා කරලා බැලුවා මම ත්‍රස්තවාදියෙක් නම් මේකට ගහන්නේ ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද කියලා හිතුනහම මම දැක්ක මේකේ තියෙන දුර්වලකම්. පස්සේ මම ඒ ඔක්කොම ලිඛිතව ලියලා මේ වගේ සේනාංකාධිපතිට බාර දුන්නා. මේක ඉක්මනට මේ ඒ අඩුපාඩුකම් හදාගත්තේ නැත්නම් ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක බාර දීලා මාසයක් දෙකක් යනකොට තමයි මම නගර කෝවිල වලට ඇවිල්ලා සේනාංකාධිපති වශයෙන් රාජකාරීන් බාරගත්තා. බාර අරගෙන ඒ ටික කාලයකට පස්සේ මෝමාලේ රෝඩ් බ්ලොක් එකට ත්‍රස්තවාදීන් අර මම උපකල්පනය කරපු ආකාරයටම තමයි ඒගොල්ලෝ ප්‍රහාරය එල්ල කරගෙන. නමුත් විනාශයට වඩා ඉතාම දැඩි විනාශයක් වෙන්න තිබ්බා. ඒක තිබ්බ හැටියට තිබ්බනම්. නමුත් ප්‍රහාරය එල්ල කරේ මම උපකල්පනය කළා දැනුම් දුන්න ආකාරයටම ඒක ජෙනරල් වී.ආර්. සිල්ලාට මතකයි. ඊට පස්සේ තමයි මම නගර කෝවිල් බලසේනාධිපතිවරයෙක් ඇවිල්ලා හිටියේ රාජකාරීන් කළේ. නගර කෝවිල් බල ප්‍රදේශය ගත්තොත් නගර කෝවිල් බල ප්‍රදේශය තමයි ඒ කාලේ LTT එකයි ප්‍රභාකරනුයි නිතරම රේඩියෝ එකෙන් කියනවා පණිවිඩ හෝමාරු කරනවා බුද්ධ්‍යංශ වලට මොන්ට වෙනවා. ඒගොල්ලන්ගේ ලොකු අවස්ථාවක් තිබ්බා නගර කෝවිල් කඳවුර විනාශ කරන්න. ඒ කියන්නේ ඒක ඕවරන් කරන්න. ඉතින් ඔය පණිවිඩ අපිටත් ලබා දෙනවා. අපි ඒකට ප්‍රතික්‍රියා වශයෙන් නොයෙකුත් ක්‍රියාන්විත රාජකාරීන් සිදු කරා. නමුත් මට හිටියා බලයනි තුනක් මට හිටියා. 9 වන ස්වේච්ඡාපාලක හමුදාව ඒකේ අනදෙන නිලධාරී හිටියේ කර්නල් නිහාල් පෙරේරා කියලා කෙනෙක්. 5 වෙනි විජේබා රෙජිමෙන්තුව හිටියා. ඒකේ අනදෙන නිලධාරී හිටියේ තාම අදටත් ඉන්නවා සේවයේ දැන් මේජර් ජෙනරාල් එවකට කර්නල් ලෙෆ්ටිනන්ට් කර්නල් නලින් කොස්වත්ත. පළවෙනි ගැමුණු හේවා බලයනිය හිටියා. ඒකේ මුලින්ම හිටියා ලෙෆ්ටිනන්ට් කර්නල් මහේෂ් කටුගම්පල කියලා ඉතාමත් දක්ෂ කීර්තිමත් නිලධාරියෙක්. ඔහු හමුදාවෙන් ගියා විශ්‍රාම ගත්තා. ඊට පස්සේ ආව ඒ වගේම තවත් හොඳ දක්ෂ නිලධාරියෙක් මේජර් ජෙනරල් වෙලා විශ්‍රාම ගියා. එවකට ලුතිනන්ට් කර්නල් අරුණ මොහන්දිරම්ගේ. ඔය තුන් දෙනා තමයි හිටියේ. අපි විශාල ක්‍රියාන්විත සංඛ්‍යාවක් කරා නගර කෝවිල් බේරගන්න ත්‍රස්තවාදීන්ගේ විනාශ කරන්න බැරි විදිහට. මට මතකයි ඒ අවස්ථාවේදී දැන් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකත් ඒ අවස්ථාවේදී මේජර් ජෙනරල් කෙනෙක් හැටියට යුද හමුදාපති වෙලා හිටියේ නෑ. එතකොට මට මතක හැටියට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හැටියට දෙපාරක් ආවා. ඇවිල්ලා යුද හමුදාපති වුණාමත් යාපනයට පළවෙනිම සංචාරයේදී හෝ දෙවනි සංචාරයේදී ඔහු විශේෂයෙන්ම ආව නගර කෝවිල්
ප්‍රදේශයට බලන්නේ මොකද ඒ තරම් තද ප්‍රබල තර්ජනයක් තිබ්බ නගර කෝවිල් වලට. ඇවිල්ලා මට සන්තෝෂය කියන්නේ ඉතින් අවුරුදු 2ක් ආරක්ෂා කරන හිටියා. ළමයි නැති වුණා, සෙබළු නැති වුණා. ක්‍රියාන්විත රාජකාරීන් කරන්න ගිහලා කීප දෙනෙක් නැති වුණා. නමුත් ප්‍රදේශයක් හැටියට රාජකාරී අනික් කට්ටිය ඉටු කරගෙන ඒ නැති වෙච්ච ඒගොල්ලොත් තමුන්ගේ ජීවිතේ පූජා කරේ ආරක්ෂා කරගන්න. උන්ගේ අභිප්‍රාය අපි ඉස්සරහට ගෙනිච්චා. ඉතින් මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ යුද හමුදා ජීවිතයේ 36 වසරක තවත් මතක රාශියක් තියෙනවා අපිට කතා කරන්න. ඒක මේ වගේ එක සාකච්ඡාවකින් කතා කරලා ඉවර කරන්න බැරි තරම් අත්දැකීම් රාශියක්. අපි අපේ පළවෙනි සංවාදය අද මේ විදිහට නිමා කරනවා. අපි අපේ මේ සංවාදයේ ඊළඟ කොටසේදී එතුමාගේ තවත් මේ වගේම සුවිශේෂී අත්දැකීම් රාශියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.